12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මිනදිවා ප්‍රවෘත්ති සංස්කරණයේ නෝකාබ්‍රෝහිය ප්‍රකාශය සුජීව හරිශ්චන්ද්‍ර. කොවිඩ් අභියෝගය හමුවුවද රටේ රුපියල් බිලියන 284ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දැන් ක්‍රියාත්මකයි. වාහන අනයනය නතර කිරීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි රජය අවධාරණය කරයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හේතුවෙන් පීඩාවට පත් වූ ධීවරයන්ට අද සිට වන්දී. පාසල් සෙසුන්ට කොරෝනා ඉන්නත ලබා දීම කෙරෙහි රජයේ අවධානය. මෙරට 23 ලක්ෂයකට අධික පිරිසකට කොවිඩ් ප්‍රතිශක්තිකරණය ඉන්නත. වැලිගම හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට. දිස්ත්‍රික්ක 4කට නායාමේ පූර්ව අනතුරු ඇඟවීම්. හෙට ඇමරිකානු ජනාධිපතිතුමා සහ රුසියානු ජනාධිපතිවරයා අතර හමුවක්. මෙරට මල්ල ක්‍රීඩකයන් කීප දෙනෙකුට ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමට තවදුරටත් අවස්ථාව. කොවිඩ් මර්ධනයට රුපියල් බිලියන 300කට අධික මුදලක් වැය කරමින් රුපියල් බිලියන 284ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද රජයට හැකි වී ඇතැයි ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව කීවේය. අමාත්‍යාංශ 41ක් යටතේ එම ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මක කෙරේ. මේ පිළිබඳව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි ඇමතිවරයා පැවසිය. ගමට ජලය මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීම විදුලි ව්‍යාපෘති ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙයින් බලාපොරොත්තු වේ. සියලුම බාධක මැද්දේ බිලියන 300කට ආසන්න ප්‍රමාණයක් කොවිඩ් වෙනුවෙන්ම වියදම් කරලා තියෙන මොහොතක අනිකුත් නිෂ්පාදන අපේ අඩු වෙලා තියෙන වෙලාවක ප්‍රධාන ආදායම් මාර්ග අපේ ගත්තොත් සංචාරක ව්‍යාපාරය, කර්මාන්තය, තේ කර්මාන්ත මෙවැනි පීඩනයන් මැද්දේ වුවත් අපට හැකියාවක් වෙලා තිබෙනවා, අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි ජනතාව ඉදිරියේ තබපු බොහෝ මහ පරිමාණයේ යෝජනා, කියන්නේ බිලියනකට වැඩි යෝජනා ක්‍රියාවට නංවන්න සහ තා සාධාරණ ප්‍රගතියක් ඒ වෙනුවෙන් ලබා ගන්නට අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒවා 100% කරගන්නට බැරි වුණත් ඉතාම සාධනීය තැනකට අපිට ඒවා ඉදිරිපත් කරන්න හැකියාවක් වෙලා තිබෙනවා. ව්‍යාපෘති 284ක් අමාත්‍යාංශ 41ක් යටතේ මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින අතරේ මේ ව්‍යාපෘති වෙනුවෙන් 2021 වර්ෂය සඳහා රුපියල් බිලියන 692.5 වෙන් කර තිබුණා. ඒ අතුරින් ව්‍යාපෘති 53ක් අවස්ථාවේදී මේ වනකොට 130ක ප්‍රගතියක් මේ පීඩනයන් ඇතුලේ ක්‍රියාත්මක කරලා තියෙනවා කියන එක අගමැතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා තියෙනවා. වාහන ආනයනයේ නතර කිරීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි ඇමතිවරයා අවධාරණය කරයි. ඒ සඳහා වන ණයවර ලිපි අවලංගු කර තිබේ. මෙම සත්‍ය තත්ත්වයේ විකෘති කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතමුන් ක්‍රියා කරන බව පවසන රඹුක්වැල්ල මහතා. ග්‍රාමාත්‍යතුමා විසින් පත්‍රිකාවක් ඉදිරිපත් කරා මුදල් ඇමතිවරයා හැටියට පාර්තමේන්තු අමාත්‍යාංශ සහ අනිකුත් අවශ්‍යතාවයන් සඳහා ඇනයුම් කර තිබූ සියලුම වාහන ගෙනවීම නතර කර යුතුයි. මේක මේ අවස්ථාව නෙමෙයි. කැබිනට් මණ්ඩලයේ ඒකමතිකව ඒ අදහසට අනුගත වුණා. එසේ විය යුතුයි කියලා. ඒක තමයි ප්‍රතිපත්තිමය තීන්දුව. හැබැයි ප්‍රතිපත්තිමය තීන්දුවත් සමගම ක්‍රියාවලියක් තියෙනවා හැම දෙයකටම. ඒ ක්‍රියාවලිය තමයි යම් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තට පස්සේ ණයවර ලිපි එහෙම නැත්නම් LC ඕපන් කිරීමේදී කණ්ඩායම් තුනක් එකඟතාවය ඒකට එන එකක් භණ්ඩාගාරය, එකක් බැංකුව, මුල්‍ය ආයතනය, තුන්වෙනි නිෂ්පාදකය. කැබිනට් මණ්ඩලයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තට පස්සේ ඊගාව ක්‍රියාවලියට අඟහරුවාද බදාදා වෙනකොට ඒ කණ්ඩායම් දෙකත් සමග මුදල් අමාත්‍යාංශ සාකච්ඡා කළා. ඉතා සාර්ථකව හැකියාවක් ලැබුණා. එම තීන්දුව අවලංගු කරා. රාජ්‍ය ආයතනවලට අවශ්‍ය රෙදි පිළි පළාත් මට්ටමින් ක්‍රියාත්මක දේශීය කර්මාන්තකරුවන්ගෙන් ලබා ගැනීමට තීරණය කර තිබේ. ඒ සඳහාද කැබිනට් අනුමැතිය ලැබී ඇත. පාසල් සිසුන් සඳහා කොරෝනා මර්ධන එන්නත් ලබා දීම පිළිබඳව සලකා බලන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයකට එළඹ නැත. ආසියානු රටවල පාසල් ළමයින් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම මෙතෙක් ආරම්භ කර නැතයි පවසන ලේකම්වරයා. පාසල් දරුවන්ට එන්නත් කරන්නේ ලබා දෙනවා නම් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට පහවතර ශිෂ්‍යත්වය සහ අපසු උසස් පෙළ තමයි අපි ඉස්සෙල්ලාම තියෙන විභාග තියෙන්නේ. ඒ වගේ ආර්ථික විභාග ඔක්තෝබර් 3 වෙනි ඉරිදා 2021 සහ ඔක්තෝබර් 4 ඉඳලා ඔක්තෝබර් 31 දක්වා අපසු උසස් පෙළ තීරණය කරලා තියෙනවා. සංඛ්‍යාත්මකව ගත්තොත් එහෙම අපසු උසස් පෙළට ලියන පාසල් යන වයසේ පළමු අපේක්ෂකයන් ඉන්නවා 2,22,000ක් විතර. ඒ වගේ ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය ඉන්නේ වයස 18
19. එතකොට පහ ශිෂ්ටත්ව දරුවෝ ඉන්න 3,55,000ක් මගේ හිතේ. ඒකට ඒ සංඛ්‍යාත්මකව බැලුවා. නමුත් ඒ පිළිබඳව තීරණයක් නැහැ. ඒ ඉන්නත්කරණය කරනවා නම් ඒ සමාජයේ ඒ සියලු දරුවන්ට ඉන්නත්කරණය කරන්න ඕනේ. ඒ පිළිබඳව සාකච්ඡා කරලා මිසක් මේකේ කාටද මේ ඉන්නත්කරණය කරන්නේ නැත්තේ කියන එක තීරණය වෙන්නේ ඉන්නත් මාත්‍රා ඒ වගේ දෙගුණයක් ඕනේනේ. ඒ නිසා තමයි ඒ පිළිබඳව සාකච්ඡා කරේ. මේ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේලගොඩ රත්න මහතා පවසයි. ඔවුනට ප්‍රවාහන පහසුකම් ලබා දී ආසන්නතම එන්නත් මධ්‍යස්ථානයේ වෙත රැගෙන විත් ඒ ලබා දීමට සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කර ඇතැයි හෙතෙම කියයි. එම වැඩපිළිවෙල අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ගත වූ පැය 24 තුළදී නිරෝධායනය කඩ කළ පුද්ගලයන් 1356 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් මාර්තු මාස 10 වෙනිදා සිට මේ දක්වා කාලයේදී අත්අඩංගුවටගත් වැඩිම පිරිස බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. බස්නාහිර පළාතේ පිටවන සහ ඇතුල් වන ස්ථාන 14කදී පුද්ගලයන් 5533 දෙනෙකු සහ රථවාහන 2795ක් ගත වූ පැය 24 තුළදී පරීක්ෂාවට ලක් කර තිබේ. එෙහිදී පළාත් සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයන් 56 දෙනෙකු ආපසු හරවා යවා ඇත. නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මක බව හෙතෙම කියයි. දිවයිනේ ප්‍රදේශ කීපයකට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට නායාමේ పూర్ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසයි. කෑගල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහියෝවිත, වරකපොළ, අරනායක, බුලත්කොහුපිටිය, මාවනැල්ල, යටියන්තොට, රඹුක්කන සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය සඳහාද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අමගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය සඳහාද එම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ ගංගහිලකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කිරියැල්ල, ඇහැලියගොඩ, කුරුවිට ඇතුළු තදාසන්න ප්‍රදේශ සඳහා නායාමේ పూర్ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් ගොඩනැගීමේදී කාබනික පොහොර භාවිතයට යොමුවීම වඩා ජනතාවට පෝෂ්‍යදායී ආහාර ලබා දීමට හැකිවන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පැවසිය. පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් තුළින් රටට ආයෝජන අවස්ථා වැඩි වන බවද ඔහු පෙන්වා දෙයි. අවට පරිසරයේ ඇති දිරාපත් වන ද්‍රව්‍ය එකතු කර කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දැනුම ගොවීන්ට ලබා දීමේ වැඩසටහනක් දැනටමත් ක්‍රියාත්මක කර තිබේ. දිවයින පුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන 564ක් එම වැඩසටහනට දායක වී ඇත. ගොවි ජනතාව පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ අනුග්‍රහය ලබා දීමට පියවරගෙන ඇත. තම වගාවට අවශ්‍ය කාබනික පොහොර තමන්ම නිෂ්පාදනය කර ගැනීමෙන් ගොවීන්ට වැඩි වාසි සලසාගත හැකි බව ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සඳහන් කරයි. ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මාධ්‍යපේට අද පෙරවරු එක්වමින් ඔහු මේ අදහස් පළ කළේය. මේට දින දෙකකට පෙර වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 220 හා සම්බන්ධ සැකකරුවන් 11 දෙනාට අමතරව ඊයේ රාත්‍රියේ තවත් සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස් භාරයේ රඳවා වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතයි. මෙම මද්‍රව්‍ය ජාවාරම මෙහෙවා ඇත්තේ ඩුබායිහි සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා යන නමින් හඳුන්වන ජාවාරම්කාරයෙකු බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මීට අදාළව මද්‍රව්‍ය කාර්යාංශය විමර්ශන සිදු කරයි. සංචරණ නීතිය ක්‍රියාත්මක කිරීමට රජයගත් පියවර ඉතාමත් සුබදායි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙයි. ඒ ජනතාවට හැසිරෙන ආකාරය අනුව එමගින් සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකි වේද යන්න සැකමතුවන බව ඇය පැවසුවාය. මැතිවරණයකදී වයෝවෘද්ධ පුද්ගලයන් පවා ඡන්ද මධ්‍යස්ථානයේ වෙත රැගෙන යාමට කටයුතු කරේ. ඒ ආකාරයට එන්නත් ලබා ගැනීමටද උනන්දුවක් දක්වන ලෙස ඇය ඉල්ලීමක් කරයි. වසංගතය පාලනය කිරීම සෞඛ්‍යංශයට පමණක් කළ හැකි දෙයක් නොවේ. ජනතා සහාය දේ සඳහා අවශ්‍ය වේ. ඉන්දියාව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය යන රටවල පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය භයානක ප්‍රභේදයකි.
ඒ අපරටේ පැතිර යාම වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ඇය පෙන්වා දෙයි. ජාතික ගුවන්විදුලිය සංවිධානය කරන රතන සූත්‍රයේ සජ්ජායනා කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් බොරැල්ල මැනින්ටවුන් මාතාපාර ශ්‍රී සාරිපුත්තාරාම විහාරස්ථානයේදී අද පස්වරු 6 හිට පැවැත්වේ. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේකකාධිකාරී වජිරවංශ පාර්ශවයේ අනුනායක මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඒ පැවැත්වේ. ගම්පහ තක්ෂිලා විද්‍යාලයට වසර 29ක් පිරීම නිමිත්තෙන් තක්ෂිලා අභිමන් සමරු දිනය අද රාත්‍රී 7ට මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. ගම්පහ අධ්‍යාපන කලාපයේ පළමු විද්‍යුත් සංග්‍රාව ලෙස තක්ෂිලා සංග්‍රාව මෙහිදී එළි දැක්වීමට නියමිතයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මෙරට ලක්ෂ 23කට අධික පිරිසකට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. 6,13,000කට අධික පිරිසකට එහි මාත්‍රා 2ම ලබා දී තිබේ. කොවිෂීල්ඩ්, සයිනෝෆාර්ම් සහ ස්පුට්නික් V එන්නත් මෙරට කොවිඩ් ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ භාවිතා කෙරේ. එන්නත් ආනයනය සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් කෝටි 7,600ක. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම්‍ය මාර්ග සංවර්ධනයේදී කොන්ත්‍රාත්කරුවන් නිසි ප්‍රමිතියකට අනුව එම කටයුතු සිදු නොකරන බව ජනතාව පවසති. ඇතැම් ස්ථානවල නිසි ප්‍රමිතියට අනුව කාපට් ඇතරීම හෝ කොන්ක්‍රීට් කිරීම සිදු නොවේ. අවශ්‍ය ස්ථානවල නිසි ලෙස කාණු පද්ධති සකස් නොකරන බවටද පෙන්වා දෙයි. ජනතා මුදල් අපතේ නොයනසේ මාර්ග නිසි ලෙස සංවර්ධනය කිරීම වැදගත් බව ජනතාව පෙන්වා දෙති. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි. ලෝක ප්‍රවෘත්ති. තමන් සහ රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් මහතා අතර පැවැත්වෙන හමුවේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසයි. කෙසේ වෙතත් පිළිගත නොහැකි දේ සඳහා සීමා තබා ගන්නා බව හෙතෙම සඳහන් කරයි. බ්‍රසෙල්සි ඊයේ පැවති නේටෝ සමුළුවෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බයිඩන් මහතා මේ බව ප්‍රකාශ කළේ. ජෙනීවාදී රුසියානු ජනාධිපතිවරයා හෙට හමුවීමට නියමිතයි. කොවිඩ් වෛරස් ව්‍යාපෘතිය සැලකිල්ලට ගෙන රුසියාවේ මොස්කව් නුවර අද සිට සතියක් වසා දැමේ. රුසියානු රජය ඒ ප්‍රකාශයට පත් කර ඇත්තේ වැඩ නොකරන සතියක් ලෙසයි. මොස්කව් නගරයේ ආසාදිත සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යාම ඊට හේතුවයි. එරට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 52 ලක්ෂයක්ම වන අතර 1,26,000කට අධික පිරිසක් මිය ගොස් තිබේ. සුවය ලබා ඇති සංඛ්‍යාව 48 ලක්ෂයකට අධික බව විදේශ මාධ්‍ය පවසයි. සිරියාවේ අෆ්රින් නගරයට පසුගියදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සිරියානු විශේෂ නියෝජිතවරයා හෙලා දකි. එම ප්‍රහාරයෙන් රෝහලක වෛද්‍යවරුන් ඇතුළු සාමාන්‍ය වැසියෝ පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. මේගේ සංඛ්‍යාව 21කි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආධාර ඇතිව මෙම රෝහල මගින් සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍ය පහසුකම් සපයයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම්‍ය ක්‍රීඩා පිටි 8ක් සංවර්ධනය කෙරේ. වැය කරන මුදල රුපියල් ලක්ෂ 120කි. ග්‍රාම්‍ය ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම මෙහි අරමුණයි. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ක්‍රීඩා පිටිවල යටිතල පහසුකම් සංවර්ධනයට මේ වසරේදී අධීර කීපයක් යටතේ ප්‍රතිපාදන සැපේ. ක්‍රීඩා පුවත්. මෙරට තවත් ක්‍රීඩකයන් කීප දෙනෙකුට මලල ක්‍රීඩා ඉසව්වලින් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමට තවමත් අවස්ථාව තිබෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසයි. උසපැනීමේ සව්ව සඳහා උෂාන් තිවංක, මීටර් 800 දහවනි සව්ව සඳහා නිමාලිලිය නාරච්චි, මීටර් 400 සව්ව සඳහා කාලිංග කුමාරගේ යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඒ අතර වෙති. ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවසාන දිනය මේ මාස 29 වෙනිදායි. මීට පෙර මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කසක්ස්ථානයේ සහ ඉන්දියාවේදී විවෘත මලල ක්‍රීඩා තරගවල සඳහා සහභාගී වීමට අවස්ථාව උදා විය. මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලට මලල ක්‍රීඩිකා තිලානී රත්නායක සුදුසුකම් ලබයි.
ඇය ඔලිම්පික් ක්‍රීඩාවලේ මීටර 3000 බාධක තිබීමේ සව්ව සඳහා තරග වැදීමට නියමිතයි. එබේ සව්වේ දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින්නේ තිලානී රත්නායකයි. ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලේදී එබේ සව්වේ සිව්වන ස්ථානය ඇය හිමි කරගත්තාය. රත්නපුර සුවන බාලිකා විද්‍යාලයෙන් මල්ල ක්‍රීඩාවට අවතීර්ණ වූ තිලානී රත්නායක ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ශ්‍රේණිගත කරන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්හි 18 වැනි වර්ගීකරණ යටතේ සෙලින්කෝ රක්ෂණ සමාගම මේ වසරේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් කර තිබේ. මේදී සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 3508ක් ලෙස එම ආයතනය ගණනය කර තිබේ. සමස්ත වටිනාකම අනුව සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ ස්ථානයේ 33 ලෙස වර්ගීකරණය කර ඇත. මෙම සමස්ත ස්ථානය පසුගිය වසරේ සිට නොවෙනස්ව පවතී. මෙම ලැයිස්තුවට මහා පරිමාණ බැංකු විදුලි සංදේශ සමාගම් සිල්ලර අංශයේ දැවැන්තයන්ද ඇතුළුව මෙරට වඩාත්ම වටිනා සන්නාම 100ක් අඩංගු වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පෙදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. වෙළඳපොලේ පවතින ටින්මාලු අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සතුස්ස අල්බිසෙල් මගින් සහන මිලට ඒවා ලබා දීමට රාජ්‍ය අවධානය යොමු වේ. මේ වන විට රටේ දෛනික ටින්මාලු අවශ්‍යතාව ටින් 2,50,000ක් බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. කර්මාන්ත සහ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට රජයේ උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම කියයි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ. මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලෙම සල්ලි ගන්න. LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර මධ්‍යම සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කීපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයිබ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැයට කිලෝමීටර් 30-40 අතර වෙයි. එය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. එයලිසිරස්තල කොවිඩ් අභියෝගයේ හමුවේ වුවද රුපියල් බිලියන 284ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රටේ දැන් ක්‍රියාත්මකයි. වාහන ආනයනයෙන් නතර කිරීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි රජය අවධාරණය කරයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට අද සිට වන්දී. පාසල් සිසුන්ට කොරෝනා එන්නත ලබා දීම කෙරෙහි රජයේ අවධානය. මෙරට 23 ලක්ෂයකට අධික පිරිසකට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත. වැලිගම හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් 2 දෙනෙකු අත්අඩංගුවට. දිස්ත්‍රික්ක 4කට
නායාමේ పూర్ව අනතුරු ඇඟවීම. ඒ සමගින් අපගේ දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. මේ ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් බලවියසේද සවන් දිය හැකියි. අපේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.